හොඳයි දරුවනේ. අපි කලින් පාඩමේදී ඉගෙන ගත්තා පරමාණුක ව්‍යුහය පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම සෑම මූලද්‍රව්‍ය පරමාණුවක්ම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගැනීමට නැඹුරු වෙනවා කියන එක අපි ඉගෙන ගත්තා. මේක ඊටාම වැදගත්. සෑම මූලද්‍රව්‍ය පරමාණුවක්ම ආසන්නම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගැනීමට නැඹුරු වෙනවා. අපි කලින් පාඩමේදී අන්තිමට සාකච්ඡා කර හිටියේ ඔබ බලන්න පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන 5ක් පිට කරන්න අමාරුයි, ඉලෙක්ට්‍රෝන 3ක් පිටතින් ගන්න ලේසියි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගත්තා. දැන් මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න ආකාරය නිරූපණය කරන්න තිත් කතිර සටහන් භාවිතා කරනවා. අපි ඉදිරියේදී තිත් කතිර සටහන් ගැන ගොඩාක් ඉගෙන ගන්නවා. හැබැයි මේ පාඩම තුලදීත් අපි තිත් කතිර සටහන් ගැන ඉගෙන ගන්න ඕන. බලන්න බාහිර කවචයේ තියෙන එක පරමාණුවක ඉලෙක්ට්‍රෝන තිත් වලින් නිරූපණය කරොත් අනික් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන අපි කතිර වලින් නිරූපණය කරනවා. එතකොට දැන් ඔබ දැක්කා මේ ඇමෝනියා අණුව NH3 අණුවේ නයිට්‍රජන් පරමාණුව බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. එතකොට හයිඩ්‍රජන් වල බාහිර කවචයේ එක ඉලෙක්ට්‍රෝනයක් ඒක කතිර වලින් නිරූපණය කරලා තියෙනවා. එතකොට උච්ච වායු වින්‍යාසය ලබා ගන්න තව ඉලෙක්ට්‍රෝන 3ක් ඕනේ. ඒ නිසා හයිඩ්‍රජන් පරමාණු 3ක් එක්ක ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගෙන තියෙනවා. එතකොට අපි බලන්න ඕන ඇයි ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගත්තේ? හේතුව උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්න ඉලෙක්ට්‍රෝන 3ක් ඕන වුණ නිසා. එතකොට බලන්න දැන් මේ නයිට්‍රජන් පරමාණුව නැත්නම් ෆොස්ෆරස් පරමාණුව ආසන්නම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්න එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 3ක් පිටතින් ගන්න ඕන. ඉලෙක්ට්‍රෝන 3ක් පිටතින් ලබාගෙන ආරෝපණයේ ඍණ 3 වෙන අයන හදනවා. ඉලෙක්ට්‍රෝන 3ක් පිටතින් ගත්තොත් ආරෝපණයේ ඍණ 3 වෙන අයන හදන්නේ. එක්කෝ ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගන්නවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 3ක් පිටතින් ලබාගෙන ආරෝපණයේ ඍණ 3 වෙන අයනයක් හදනවා. දැන් මේ බලන්න ඊළඟට 6 වෙනි කාණ්ඩයට අපි යමු. 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 6ක් පිට කරන්න අමාරුයි. ආසන්නම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගැනීම සඳහා එහෙනම් පිටතින් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන එහෙම නැත්නම් පිටතින් ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගෙන ආසන්නම උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා. එහෙනම් මේ බලන්න ජල අණුව මෙතන තියෙනවා ජලය අණුව H2O. එතකොට ඕවා සියලුම අණු වල සූත්‍ර ලියන හැටි අපි ඉදිරි පාඩම් වලදී හොඳට ඉගෙන ගන්නවා. මේ බලන්න ජල අණුවක් හැදිලා තියෙන එක ඔක්සිජන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා. එතකොට මෙතනදී හොඳට තේරුම් ගන්න ඕන ඔක්සිජන් පරමාණුවක බලන්න බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 6 වෙනි කාණ්ඩය නිසා 6යි. ඒතර මේ බාහිර කවචයට සංයුජතා කවචය කියලාත් කියනවා. ඒතර බලන්න සංයුජතා කවචයේ දැන් ඉලෙක්ට්‍රෝන දෙකක් ඔක්සිජන්ට ඕනේ මේ උච්ච වායු වින්‍යාසය ලබා ගන්න. ඇයි මොකක්ද ඒකට හේතුව? 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක බාහිර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 6යි. සෑම මූලද්‍රව්‍ය පරමාණුවක්ම නැඹුරු වෙනවා ආසන්නම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්න. එහෙනම් පිටතින් ඉලෙක්ට්‍රෝන දෙකක් තව ඕන අෂ්ටකය සම්පූර්ණ කරගන්න. ඒ නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගෙන තියෙනවා. හයිඩ්‍රජන් පරමාණුවක බාහිර කවචයේ එක ඉලෙක්ට්‍රෝනයි තියෙන්නේ. ඒක මෙතනදී කතිර වලින් නිරූපණය කරලා තියෙනවා. ඒතර අපි දන්නවා හවුලේ තබා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපිට පේනවා මේ අවශ්‍ය කරන උච්ච වායු වින්‍යාසය ලබා ගැනීමට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වෙනවා. මේ ආකාරයට මූලද්‍රව්‍ය පරමාණුවක් ලබා ගන්නා හෝ පිට කරන හෝ හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඒ මූලද්‍රව්‍ය පරමාණුවේ සංයුජතාවය කියලා කියනවා. එහෙම නැත්නම් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සංයෝජනීය වෙන එහෙම නැත්නම් සම්බන්ධ වන හෝ මූලද්‍රව්‍ය පරමාණුවක් මගින් විස්ථාපනය කරන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව සංයුජතාවයට සමාන වෙනවා. එතකොට බලන්න සංයුජතාවය කියන්නේ මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණුවක් ලබා ගන්නා හෝ පිට කරන හෝ හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සංයුජතාවයට සමාන වෙනවා. එහෙනම් මේ 6 වෙනි කාණ්ඩේ ඔක්සිජන් වල සංයුජතාව 2යි. ඇයි? එයා ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියා ගන්නවා. නැත්නම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිටින් ගන්නවා. එතකොට බලන්න පළවෙනි කාණ්ඩේ ගත්තාම පළවෙනි කාණ්ඩේ බාහිර කවචයේ එක ඉලෙක්ට්‍රෝනයයි. එයාගේ සංයුජතාවය 1යි. දෙවෙනි කාණ්ඩේ පළවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණුවක් ඒ ඉලෙක්ට්‍රෝනේ පිට කරලා ආරෝපණයේ ධන එක වෙන අයනයක් හැදුවා. දෙවෙනි කාණ්ඩේ බලන්න බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. ඒ ඉලෙක්ට්‍රෝන දෙක පිට කරලා ආරෝපණයේ ධන දෙක වෙන අයන හැදුවා. දෙවෙනි කාණ්ඩේ සංයුජතාව 2යි. තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය බලන්න තුන්වෙනි කාණ්ඩේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි. එහෙනම් ඒ ඉලෙක්ට්‍රෝන 3 පිට කරලා ආරෝපණයේ ධන 3 වෙන අයන හැදුවා. එහෙනම් තුන්වෙනි කාණ්ඩේ සංයුජතාව 3යි. හතරවෙනි කාණ්ඩයට ගියාම බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන 4ක් හවුලේ තියා ගන්නවා. හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් සංයුජතාවට සමානයි. එහෙනම් හතරවෙනි කාණ්ඩයේ සංයුජතාව 4යි. බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන 4ක් හවුලේ තියාගෙන උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්නවා. ඒතර බලන්න පස්වෙනි කාණ්ඩය බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 5 නම්
අපි දන්නවා ඉලෙක්ට්‍රෝන 3ක් පිටතින් ලබා ගන්නවා නැත්නම් ඉලෙක්ට්‍රෝන 3ක් කවුලේ තියා ගන්නවා. එහෙනම් පස්වෙනි කාණ්ඩයේ සංයුතාව 3යි. ඇයි මූලද්‍රව්‍ය පරමාණුවක් ලබා ගන්නා හෝ පිට කරන හෝ හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සංයුජතාවයට සමාන වෙනවා. ඒතර බලන්න දැන් 6 වෙනි කාණ්ඩයේ පුතේ. බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා නම් අපි දන්නවා උච්ච වායු වින්‍යාසය ලබා ගන්න ඉලෙක්ට්‍රෝන මේ ඉලෙක්ට්‍රෝන 6 පිට කරන්න බෑ අමාරුයි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන 6 දෙකක් පිටතින් ලබා ගන්නවා. නැත්නම් ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියා ගන්නවා. ඒ නිසා ඔක්සිජන් වල සංයුජතාව 2යි. ඒතර හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සංයුජතාවයට සමාන වෙනවා. මේ විදිහට අපි තිත් කතිර සටහන් වලින් ඉලෙක්ට්‍රෝන හවුලේ තියා ගන්න ආකාරය අපිට නිරූපණය කරන්න පුළුවන්. බලන්න බාහිර කවචයට කියන්නේ සංයුජතා කවචය. ඔක්සිජන් වල සංයුජතා කවචයේ බන්ධන හදලා නැති ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා එකසර ඉලෙක්ට්‍රෝන කියලා. එහෙනම් ඔක්සිජන් පරමාණුවක සංයුජතා කවචයේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගෙන උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා. එහෙම නැත්නම් 6 වෙනි කාණ්ඩේ බලන්න ඉලෙක්ට්‍රෝන දෙකක් අඩු නිසා පිටතින් ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන ආරෝපණයේ ඍණ දෙක වෙන අයන හදනවා. ඒතර මේ ධන ඍණ අයන හදන්නේ උච්ච වායු වින්‍යාසය ලබා ගන්න නැත්නම් වඩා ස්ථායි ඉලෙක්ට්‍රොනික වින්‍යාසයක් ලබා ගන්න කියන එක ඔබට දැන් ඉතා පැහැදිලි. බලන්න 7 වෙනි කාණ්ඩය. 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. එහෙනම් බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා නම් අපි දන්නවා ඉලෙක්ට්‍රෝන 7ක් පිට කරන්න බෑ. එක ඉලෙක්ට්‍රෝනයක් එක්ක පිටින් ගන්නවා නැත්නම් එක ඉලෙක්ට්‍රෝනයක් හවුලේ තියා ගන්නවා. බලන්න මේ HF අණුව, හයිඩ්‍රෝෆ්ලෝරික් අණුව මේ සියලු නම් ඔබට ඉදිරියේදී හොඳට හදලා ගන්න හැටි කියලා දෙනවා. ඒ නිසා ඔබ කලබල වෙන්න ඕනේ නැහැ. ඒතර HF අණුවේ නැත්නම් හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් අණුවේ බලන්න මේ ෆ්ලෝරින් පරමාණු එක ඉලෙක්ට්‍රෝනයක් හවුලේ තියාගෙන උච්ච වායු වින්‍යාසය ලබාගෙන තියෙන හැටි හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක මං උදාහරණ පැහැදිලි කරන්න පහසු නිසා හයිඩ්‍රජන් පරමාණු ගත්තට පුතේ හැම වෙලෙම වෙන ඕනම අලෝහ පරමාණු එක්ක මේ විදිහට සහසංයුජ බන්ධන වලින් බැඳිලා ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න පුළුවන්. ඒතර මේවට කියන්නේ සහසංයුජ බන්ධන. අපි ඒ ගැන වෙනම ඉදිරියේදී කතා කරනවා. ඒතර මේ 7 වෙනි කාණ්ඩේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. එහෙනම් අපි දන්නවා එක ඉලෙක්ට්‍රෝනයක් එක්ක හවුලේ තියා ගන්නවා නැත්නම් එක ඉලෙක්ට්‍රෝනයක් පිටින් අරගෙන ආරෝපණයේ ඍණ එක වෙන අයනයක් හදනවා. ඒතර තිත් කතිර සටහන් අඳිනකොට බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන පැහැදිලිව දක්වන්න ඕන. 7 වෙනි කාණ්ඩේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. එහෙනම් බලන්න ෆ්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන ගාන ඔබට පේනවා 1 2 3 4 5 6 7යි. ඒවා තිත් 7කින් නිරූපණය කරලා තියෙනවා. හයිඩ්‍රජන් පරමාණුවක බාහිර කවචයේ එක ඉලෙක්ට්‍රෝනයයි. ඒ ඉලෙක්ට්‍රෝනේ කතිරයකින් නිරූපණය කරලා තියෙනවා. එහෙනම් තිත් කතිර සටහනක් අඳින්න ඉතා ලේසි. බාහිර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හැම වෙලෙම කාණ්ඩයේ අංකයට සමානයි. අපි ඒක ගන්න ඕන. ෆ්ලෝරින් පරමාණුවේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන එකයි. ඒතර ඒවා තිත් 7කින් නිරූපණය කරලා තියෙනවා. හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩේ බාහිර කවචයේ එක ඉලෙක්ට්‍රෝනයයි ඒක කතරයකින් නිරූපණය කරලා තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන මේ විදිහට හවුලේ තියාගෙන හදන රසායනික බන්ධන වලට සහසංයුජ බන්ධන කියලා කියනවා. ඒක වෙනම රසායනික බන්ධන පාඩම යටතේදීත් අපි සාකච්ඡා කරනවා. ඒතර බලන්න පුතේ එහෙනම් ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නකොට ඒක නිරූපණය කරන්න තිත් කතිර සටහන් යොදා ගැනීම ඉතා පහසුයි. ඒ ගැන අපි වෙනම ඉදිරි පාඩමකදී සම්පූර්ණයෙන් ඉගෙන ගන්නවා. ඒතර එහෙනම් හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හැම වෙලෙම සංයුජතාවයට සමානයි. 7 වෙනි කාණ්ඩේ සංයුජතාව 1යි. එහෙනම් හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන ගාන 1යි. ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නේ අලෝහ පරමාණු විතරයි. ලෝහ පරමාණු කවදාවත් ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නේ නැහැ. බලන්න පළවෙනි කාණ්ඩේ ගන්න බාහිර කවචයේ එක ඉලෙක්ට්‍රෝනයයි. ඒ ඉලෙක්ට්‍රෝනය පිට කරලා ආරෝපණයේ ධන එක වෙන අයන හදනවා. දෙවෙනි කාණ්ඩේ බලන්න බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. ඒ ඉලෙක්ට්‍රෝන දෙක පිට කරලා ආරෝපණයේ ධන දෙක වෙන අයන හදනවා. තුන්වෙනි කාණ්ඩේ බලන්න බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි. ඒ ඉලෙක්ට්‍රෝන 3 පිට කරලා ආරෝපණයේ ධන 3 වෙන අයන හදනවා. හතරවෙනි කාණ්ඩේ බලන්න බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. ඉලෙක්ට්‍රෝන 4ක් පිට කරන්නත් බෑ. ඉලෙක්ට්‍රෝන 4ක් පිටින් ගන්නත් බෑ. අයන හදන්න බෑ. ඒ නිසා අමාරුයි. ඒ නිසා කොහොමත් අයන හදන්නේ නැහැ. එතකොට ඉලෙක්ට්‍රෝන 4ක් අලෝහ පරමාණු එක්ක හවුලේ තියාගෙන 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා. ඇයි සෑම මූලද්‍රව්‍ය පරමාණුවකම පරම පැතුම ආසන්නම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගැනීම. එහෙම නැත්නම් වඩා හොඳ ඉලෙක්ට්‍රෝන ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීමට හෝ බැරි වුණොත් නැඹුරු වෙනවා. එහෙනම් 5 වෙනි කාණ්ඩේ බලන්න බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. එතකොට ඉලෙක්ට්‍රෝන 5ක් පිට කරන්න බෑ. ඉලෙක්ට්‍රෝන 3ක් පිටින් ගන්නවා. එහෙමනම් ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගෙන ඒ විදිහට අපි ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගෙන උච්ච වායු වින්‍යාසයට පත් වෙන හැටි දැක්කා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 3ක් පිටින් අරගෙන ආරෝපණයේ ඍණ 3 වෙන අයන හැදුවා. නයිට්‍රජන් එන් ඍණ 3 අයනේ හැදුවා. නයිට්‍රයිඩ් අයනේ කියලා කියනවා. ෆොස්ෆරස් ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන P ඍණ 3 අයනේ හැදුවා. ෆොස්ෆයිඩ් අයනේ කියලා කියනවා. අයන නාමකරණය වෙනම ඔබට කියලා දෙනවා. ඒ නිසා ඒවා කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද කිසි කරුණක් අපි අත්තරින්නේ නැහැ. බලන්න 6 වෙනි කාණ්ඩය බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. එන ඉලෙක්ට්‍රෝන 6ක් පිට කරන්න බෑ.
එක ඉලෙක්ට්‍රෝන දෙකක් පිටින් අරගෙන උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා. නැත්නම් ඉලෙක්ට්‍රෝන දෙකක් කවුලේ තියාගෙන අපි දන්නවා ආරෝපණයේ ඍණ 2 වෙන අයන හදනවා. දැන් 7 වෙනි කාණ්ඩය අපි සාකච්ඡා කරේ. ඒතර බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. එන එක ඉලෙක්ට්‍රෝනයක් පිටින් අරගෙන ආරෝපණයේ ඍණ 1 වෙන අයනයක් හදනවා. එහෙම නැත්නම් එක ඉලෙක්ට්‍රෝනයක් මේ විදිහට හවුලේ තියාගෙන උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා. ඒතර බලන්න මේ බලන්න ෆ්ලෝරින් එක ඉලෙක්ට්‍රෝනයක් අරගෙන ඍණ අයනය හදනවා. ෆ්ලෝරයිඩ් අයනය කියලා කියනවා. ක්ලෝරින් එක ඉලෙක්ට්‍රෝනයක් පිටින් අරගෙන Cl ඍණ අයනය හදනවා. ඒතර ක්ලෝරයිඩ් අයනය කියලා කියනවා. මේ ඍණ අයනවල නම් හදනකොට පුතේ ෆ්ලෝරින් ධන ඉඩ් ෆ්ලෝරයිඩ්, ක්ලෝරින් ධන ඉඩ් ක්ලෝරයිඩ්, ඔක්සිජන් ධන ඉඩ් ඔක්සයිඩ්, සල්ෆර් ධන ඉඩ් සල්ෆයිඩ්, නයිට්‍රජන් ධන ඉඩ් නයිට්‍රයිඩ්, ෆොස්ෆරස් ධන ඉඩ් ෆොස්ෆයිඩ්. ඒ විදිහට මේ ඍණ අයන හැදෙනකොට මේ මූලද්‍රව්‍ය පරමාණු වලින් ඍණ අයන හැදෙනකොට ඉඩ් ප්‍රත්‍ය එකතු වෙනවා අන්නේ ආකාරයට. එතකොට ෆ්ලෝරයිඩ් F ඍණ අයනය එක ඉලෙක්ට්‍රෝනයයි අරගෙන තියෙන්නේ. ක්ලෝරයිඩ් Cl ඍණ අයනය. ඇයි? 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඒ නිසා එක ඉලෙක්ට්‍රෝනයක් පිටින් අරගෙන ආරෝපණයේ ඍණ 1 වෙන අයනයක් හදනවා. ඒතර බලන්න පුතේ එහෙනම් අපි දන්නවා පළවෙනි කාණ්ඩයේ බාහිර කවචයේ එක ඉලෙක්ට්‍රෝනයයි ඒ ඉලෙක්ට්‍රෝනය පිට කරලා ධන 1 අයන හදනවා. දෙවෙනි කාණ්ඩයේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි ඒ ඉලෙක්ට්‍රෝන 2 පිට කරලා ආරෝපණයේ ධන 2 වෙන අයන හදනවා. තුන්වෙනි කාණ්ඩයේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි ඒ ඉලෙක්ට්‍රෝන 3 පිට කරලා ආරෝපණයේ ධන 3 වෙන අයන හදනවා. හතරවෙනි කාණ්ඩයේ වෙනකොට ලෝහ අලෝහ ලක්ෂණ දෙකම තියෙනවා. දැන් අපි දන්නවා ආවර්තිතව වගේ ආවර්තය දිගේ ඉදිරියට යනකොට ලෝහ ලක්ෂණ අඩු වෙලා අලෝහ ලක්ෂණ වැඩි වෙනවා. හතරවෙනි කාණ්ඩයට එනකොට ලෝහ අලෝහ ලක්ෂණ තියෙන්නේ. එතකොට බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. ඉලෙක්ට්‍රෝන 4ක් පිට කරන්නත් බෑ. ඉලෙක්ට්‍රෝන 4ක් පිටින් ගන්නත් බෑ. ඉලෙක්ට්‍රෝන 4ක් කවුලේ තියා ගන්නවා. එතකොට ධන ඍණ අයන හදන්නේ හතරවෙනි කාණ්ඩය. ඊළඟට බලන්න පස්වෙනි කාණ්ඩයට යනකොට බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. එන ඉලෙක්ට්‍රෝන 5ක් පිට කරන්න බෑ. එක්කෝ 3ක් කවුලේ තියා ගන්නවා. නැත්නම් ඉලෙක්ට්‍රෝන 3ක් පිටින් අරගෙන ආරෝපණයේ ඍණ 3 වෙන අයනයක් හදනවා. 6 වෙනි කාණ්ඩයට යනකොට බලන්න බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 6ක් පිට කරන්න බෑ. ඉලෙක්ට්‍රෝන 2ක් පිටින් අරගෙන ආරෝපණයේ ඍණ 2 අයනයක් හදනවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 2ක් කවුලේ තියාගෙන උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා. 7 වෙනි කාණ්ඩේ බලන්න බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 7ක් පිට කරන්න බෑ. එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් පිටින් අරගෙන ආරෝපණයේ ඍණ 1 වෙන අයනයක් හදනවා. නැත්නම් එක ඉලෙක්ට්‍රෝනයක් කවුලේ තියාගෙන උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා. එතකොට මේ දැනුම ඉතාම වැදගත් වෙනවා ඔබට දිගින් දිගටම. ඒ නිසා මේ පාඩම නැවත නැවත මේ පාඩම් හොඳට අධ්‍යයනය කරලා මේ කරුණු දැඩි ලෙස ඔළුවට ගන්න. අපේ Easy Science YouTube නාලිකාව තවදුරටත් ඔබ subscribe කරේ නැත්නම් subscribe කරන්න. අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. Easy Science app එක හරහා ඔබට සියලුම විෂය කරුණු ඉතා හොඳින් මතක තියාගන්න පුළුවන් කෙටි ක්‍රම රාශියක් අපි දීලා තියෙනවා. Easy Science package 1 2 3 හරහා විභාගෙදී ලැබෙන්න පුළුවන් සියලුම ආකාරවල ප්‍රශ්නෝත්තර ඉතාම හොඳින් අපි ඔබට දීලා තියෙනවා. ඒ සියලු දේවල් දිවෙන පුරා පොත්වල වලින් ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ නිසා ඔබට අංග සම්පූර්ණ විද්‍යා දැනුමක් අපි ලබා දෙන්න මේ ඔස්සේ කටයුතු කරනවා. Easy Science IVR එක ඔස්සේ ඔබට පුළුවන් ඩයලොග් දුරකථනයකින් 430/25 අමතලා සම්පූර්ණයෙන්ම අපේ විද්‍යාව ගීතාවලිය ශ්‍රවණය කරන්න පුළුවන්. සියල්ල ඉතාම හොඳින් අසීමිතව මතක තියාගන්න පුළුවන් මාර්ග අපි රාශියක් ලබා දීලා තියෙනවා. ඒ නිසා Easy Science YouTube නාලිකාව ඔස්සේ ඔබට දිගින් දිගටම විද්‍යාව හදාරන්න අවස්ථා රාශියක් තියෙනවා. හොඳයි අපි ඊළඟ පාඩමේදී තවදුරටත් රසායන විද්‍යාවේ ඉතුරු කොටස් සාකච්ඡා කරමු.